අද අපේ පාඩම සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ ගැන කතා කරනකොට පැටව මේක මේ බීජීය ප්‍රකාශන පාඩමේ ඉදිරි කොටසක්. අපි බීජ ගණිතයේ කොටස යටතේ මේක ගැන කතා කරනවා. සමගාමී සමීකරණ වලින් අපේ විභාගේ ලකුණු 10ක් කොට දාගන්න පුළුවන්. right? සමගාමී සමීකරණ ගානක් අපේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එනවා. ඒ ගාණෙන් අනිවාර්යයෙන්ම ලකුණු 10කට ලේසියෙන් කොට දාගන්න පුළුවන්. සමීකරණයක් ගොඩනගා ගැනීම සහ විසඳීම සමගාමී සමීකරණයක විසඳීම කියන දැනුම තමයි ඕන. මේකට අර සූත්‍ර පාඩම ඊට පස්සේ උක්ත කිරීම වගේ පොඩි පාඩම් කිහිපයක දැනුම ඕන වෙනවා. ඒ දේවලුත් මතක් කරලා දීගෙන මම මේ ගානේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. අපි ඉස්සෙල්ලාම කතා කරනවා දීපු ටියුට් එකේ අවසාන ගාන 2020 කිය අවුරුද්දේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට අහපු ගාන. අපි බලමු ගාන. right? ගානේ දිනන මෙන්න මෙහෙම. ශාලාවක සුදු නෙළුම් මල් හා රතු නෙළුම් මල් වලින් සරසනවා. ඒ සඳහා යොදාගත් නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. සුදු නෙළුම් මලක් රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් රුපියල් 11ක්ද වෙනවා. සරසීමට යොදාගත් නෙළුම් මල් සඳහා වීදම 1600යි. right? ඔන්න විස්තරයක් දෙනවනේ. මේ විස්තරය දීලා අපිට කියනවා සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ද රතු නෙළුම් මල් සංඛ්‍යාව y ද ලෙස අරගෙන මෙන්න මේකේ සමගාමී සමීකරණය උගලක් ගොඩනගන්නලු. මෙන්න මෙහෙමයි බේටා. අපිට දැන් ඔය දීපු විස්තරෙන් අපි කොහොම හරි සමීකරණ දෙකක් හදා ගන්න ඕන. ඒ සමීකරණ දෙක හදනකොට දැන් අපිට කියන්නේ මේකේ සුදු නෙළුම් මල් සහ රතු නෙළුම් මල් ගැනනේ. අපිට ගානේ කියලා තියෙනවා සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ලෙසත් රතු නෙළුම් මල් සංඛ්‍යාව y ලෙසත් ගන්න කියලා. right? අපිට ගානේ පැහැදිලිව කියනවා. හැබැයි අපිට නිකමට හරි ඔන්න ඔය අපි හොයන්න ඕන වර්ග දෙක සුදු නෙළුම් මල් රතු නෙළුම් මල් ගැන මේ ගානේ කියන්නේ ඒ දෙකට x සහ y ලෙස ගන්න p හා q ලෙස ගන්න. කොහොම කියලා අපිට බීජීය සංකේත දෙකක් දීලා නැත්තම් දැන් මේ ගානේ දීලා තියෙනවා x සුදු නෙළුම් මල් සඳහා x ගන්න රතු නෙළුම් මල් සඳහා y ගන්න කියලා මේක අපිට දීලා තියෙනවා. හැබැයි නිකමට හරි අපිට එහෙම දුන්නේ නැත්තම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපිට මේ ගාන දෙන වර්ග දෙකට අපි ඉංග්‍රීසි අක්ෂර දෙකක් දෙන්න ඕන. බීජීය පද දෙකක් දෙන්න ඕන. ඒක අපි දෙනකොට අපි උඩින් ලියන්න ඕන. දැන් මේක අපිට දීලා තිබ්බේ නැත්නම් අපි ලියන්න ඕන සුදු නෙළුම් මල් සංඛ්‍යාව සමානයි x රතු නෙළුම් මල් සංඛ්‍යාව සමානයි y කියලා අපි ලියන්න ඕන. අපි කැමැත්තෙන් ගන්නව නම් ගාන දීලා තියෙන නිසා එහෙම ලියීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක එහෙම දුන්නේ නැත්නම් මතක ඇතුව අනිවාර්යයෙන්ම අපි කැමති අකුරු දෙකක් ඒ දෙකට දාගන්නවා නම් ඒ දෙක ලියන්න ඕන. හේතුව තමයි අපි xy කියලා දාගෙන ඔහේ ගාන හදන් ගියාට වැඩක් නැහැ. සමීකරණ වලට ගාන බලන කෙනා දන්නේ නැහැ x කියන්නේ මොකද්ද y කියන්නේ මොකද්ද කියලා ගාන බලන කෙනා දන්නේ නැහැ නේ. එතකොට අපි ගානේ උඩින් පැහැදිලිව ලියන්න ඕන අපි x කියලා ගත්තේ මොකද්ද අපි y කියලා ගත්තේ මොකද්ද කියලා. දැන් මේ ගාන එහෙම ලියන්න ඕන වෙන්නේ නැහැ. හේතුව ගානෙම අපිට දීලා තියෙනවා x කියන්නේ මොකද්ද y කියන්නේ මොකද්ද කියලා. right? එතකොට ඔන්න දැන් මේ දීලා තියෙන දත්ත දෙකෙන් මම සමීකරණ දෙකක් නේ හදන්න ඕන. මේ දීලා තියෙන දත්තවල කියවගෙන යනකොට ඔයාලා බලන්න සංඛ්‍යාත්මක ප්‍රකාශන තියෙන වාක්‍ය දෙකක් අනිවාර්යෙන් අහු වෙනවා. right? ඒ කියන්නේ අපිට අගයන් සහිතව දීපු වාක්‍ය දෙකක් අහු වෙනවා. අන්නේ වාක්‍ය දෙකෙන් සමීකරණ දෙකක් තමයි හදා ගන්න ඕන. බලන්න එහෙම අපිට හම්බෙන පළවෙනි වාක්‍යය මොකද්ද? මෙන්න මෙහෙම එකක් හම්බෙන්නේ. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. ඔන්න සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සම්බන්ධතාවක් දෙනවා අපිට. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. ඔන්න ඕකෙන් අපි වාක්‍යයක් හදාගන්න. ඔය වාක්‍යයෙන් අපි සමීකරණයක් හදාගන්න ඕන. කොහොමද කරන්නේ? අපිට කියනවා සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. මෙන්න මේ කියන දේ ලියන්න. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය කියලා කියන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාව x නේ. අපිට ගාන කියනවා සුදු නෙළුම් මල් සංඛ්‍යාව x කියලා ගන්න කියලා නේ. එතකොට සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය වෙන්නේ මෙන්න මේක 3ෙන් ගුණ කරාම එන උත්තරේ නේද? සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ලෙස ගන්න කිව්වනම් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය කියනකොට x වතාවක් 3 නැත්නම් 3යි x ඔන්න. මේ තියෙන්නේ මොකද්ද? සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. මම පොඩි කෑල්ලෙන් කෑල්ල ඉස්සරහට යන්නේ. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය මොකක්ද අපිට කියන්නේ? රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩිලු. රතු නෙළුම් මල් සංඛ්‍යාව y. එතකොට
රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් මෙයා වැඩි. රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් මෙයා වැඩි. ඒ කියන්නේ රතු නෙළුම් මල් සංඛ්‍යාවට 100ක් එකතු කරාට පස්සේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණයට සමානයි කියන එක නේද? right? බලන්න මම ආපහු කියලා දෙනවා. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය කියලා කියනවා. එතකොට සුදු නෙළුම් මල් සංඛ්‍යාව ගත්තා ඒක 3ෙන් ගුණ කරා. අන්න ඒක සමාන වෙනවලු සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය සමාන වෙනව මොකටද? සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. රතු නෙළුම් මල් සංඛ්‍යාවට තව 100ක් එකතු කරාට පස්සේ ඒක සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණයට සමානයි. ඔන්න අපිට දෙන පළවෙනි ප්‍රකාශනයෙන් ගන්න පුළුවන් සමීකරණය. right? හැබැයි මෙන්න මෙහෙම සමීකරණයක් ආපු ගමන් මෙන්න මේක අපි හදා ගන්න ඕන මේ විදියට. කොහොමද දන්නවද? දැන් මේකේ බීජීය පද තියෙනවනේ. මොනවද මේකේ තියෙන බීජීය පද? මෙන්න මෙයාලා තමයි බීජීය පද. x y අපි අගේන ගන්න පද වලට අපි කියනවා බීජීය පද කියලා. එතකොට මෙන්න මේකේ තියෙනවා බීජීය පද දෙකක්. x සහ y. ඔන්න ඔය සමීකරණේ තියෙන බීජීය පද ඔක්කොම සමාන ලකුණෙන් එක පැත්තකට අපි ගෙනල්ලා ලියන්න ඕන. එතකොට බලන්න 3x මේ y මම මෙහා පැත්තට ගෙනනකොට මෙහා ධන y නේ. ධන y මෙහාට ගෙනදී ඍණ y. right? සමානයි මේ පැති තුනේ කවුද? c යි. අන්න. මෙන්න මේක මම දා ගන්නවා පළවෙනි සමීකරණය කියලා. ආව බලා ගන්න හොඳට මම මොකද්ද කරේ? අපිට දෙනවා සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි කියලා. එහෙනම් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය සමාන වෙනවා රතු නෙළුම් මල් සංඛ්‍යාවට 100ක් එකතු කරා වෙන උත්තරේට. ඔන්න අපේ පළවෙනි ප්‍රකාශනයෙන් හදපු සමීකරණය. මේකේ xy පද ඒ කියන්නේ අපි අගය නොදන්න පද ඔක්කොම එක පැත්තකින් ලියන්න කියලා මම කිව්වා. එහෙම ලිව්වට පස්සේ ඒක අංක 1 සමීකරණය කියලා දාගත්තා. දැන් ඔන්න අපේ වැඩේ භාගයක් ඉවරයි. මොකද්ද භාගේ? අපිට ඕන සමීකරණ දෙකක් හදාගන්නනේ. දැන් ඔන්න අපි එක සමීකරණයක් හදාගෙන ඉවරයි. දැන් ඔය ගානේ ඔහොම ඉස්සරහට කියවගෙන ගිහිල්ලා ඉතුරු දත්තෙන් අපි තව සමීකරණයක් හදා ගන්න ඕන. මොකද්ද ඉතුරු දත්තය? සුදු නෙළුමක් රුපියල් 12යි රතු නෙළුමක් රුපියල් 11යි මේ සඳහා ගියපු සම්පූර්ණ වියදම 1600යි. සුදු නෙළුමක් රුපියල් 12යි රතු නෙළුමක් රුපියල් 11යි මේ සඳහා ගියපු සම්පූර්ණ වියදම 1600යි. ඔන්න ඔය දත්තෙන් දැන් තව සමීකරණයක් හදා ගන්න ඕන. සුදු නෙළුම් මලක් 11යි. sorry 12යි නේ. සුදු නෙළුම් මලක් රුපියල් 12යි රතු නෙළුම් මලක් 11යි. දැන් සුදු එක නෙළුම් මලක් රුපියල් 12යි නම් සුදු නෙළුම් මල කොච්චර තියෙනවද? x ප්‍රමාණයක් තියෙනවා. එක මලක් 12යි නම් මල් x ප්‍රමාණයක් කොච්චර වටිනවද? එක මලක් 12යි නම් මල් x ප්‍රමාණයක් කොච්චර වටිනවද? අපිට ගන්න පුළුවන් නේද? 12x කින් ගුණ කළා 12x. පැහැදිලිද ගත්ත හැටි? එක සුදු නෙළුම් මලක් රුපියල් x. එතකොට එක සුදු නෙළුම් මලක් රුපියල් 12යි. ඒ වගේ මල් x ප්‍රමාණයක් තියෙනවා. එකක මිල මල් සංඛ්‍යාවෙන් ගුණ කරා නම් එක මලක මිල මල් සංඛ්‍යාවෙන් ගුණ කරා නම් අපිට සුදු නෙළුම් මල් ඔක්කොගෙම මිල හොයා ගන්න පුළුවන්. මේ මං හෙව්වේ ඒක. එක සුදු නෙළුම් මලක් රුපියල් 12යි ඒක මං ගුණ කරා සුදු නෙළුම් මල් සංඛ්‍යාවෙන්. එතකොට සුදු නෙළුම් මල් ඔක්කොගෙම මිල මෙන්න මේක 12x. රතු නෙළුමක් රුපියල් 11යි රතු නෙළුම් මල් y ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් රතු නෙළුම් මල් ඔක්කොගෙම මිල 11යි y. එක මලක මිල ගුණ කරනවා මල් සංඛ්‍යාවෙන්නේ. අපි එහෙමනේ මුළු ප්‍රමාණය හොයන්නේ මුළු මුදල හොයන්නේ. එහෙනම් එක මලක් 11යි නම් මල් y ප්‍රමාණයක මිල 11යි y. එතකොට මේ තියෙන්නේ සුදු නෙළුම් මල් වලට ගියපු වියදම, මේ තියෙන්නේ රතු නෙළුම් මල් වලට ගියපු වියදම. මේ මල් දෙවර්ගයම සඳහා ගියපු වියදම කියන්නේ මේ දෙකේ එකතුවනේ. මේ මල් දෙවර්ගයම සඳහා ගියපු වියදම කියන්නේ මේ දෙකේ එකතුව. ඔන්න ඔය දෙකේට ගියපු සම්පූර්ණ වියදම රුපියල් 1600යි. හරිනේ? සුදු නෙළුමක් රුපියල් 12යි මල් x ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන සුදු නෙළුම් මල් වලට ගියපු වියදම. රතු නෙළුමක් රුපියල් 11යි මල් y ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේ තියෙන රතු නෙළුම් මල් වලට ගියපු වියදම. ඒ මල් දෙවර්ගයටම ගියපු වියදම් වල එකතුව රුපියල් 1600යි. ඔන්න xy පද එක පැත්තක තියෙන නිසා මේක වෙනස් කරන්න දෙයක් නැහැ. මේක අපි කෙලින්ම දෙවෙනි සමීකරණය කියලා දාගන්න. right? ඔන්න අපේ වැඩේ ඉවරයි. සමීකරණ දෙක හදාගෙන ඉවරයි.
අපිට කිව්වා ඉස්සෙල්ලා පළවෙනි කොටස කිව්වා මෙන්න මේ සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා. ඔන්න දැන් අපි පළවෙනි කොටස කළා ඉවරයි. දෙවෙනි කොටස කියනවා එම සමගාමී සමීකරණ යුගල විසඳලා සැරසීම සඳහා යොදාගත් සුදු නිරුම්මල් සංඛ්‍යාවත් රතු නිරුම්මල් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. රයිට්. අපි කරමු වැඩේ. දැන් අපිට කියන්නේ සුදු නිරුම්මල් සංඛ්‍යාවයි රතු නිරුම්මල් සංඛ්‍යාවයි වෙන වෙනම හොයන්න කියලානේ. මේ සමීකරණ දෙක විසඳන්න කියලානේ. දැන් හරි. සමීකරණ දෙක ගොඩනගා ගත්තට පස්සේ අපිට මේකේ තියෙන වැදගත්ම තැන සමීකරණ දෙක විසඳන එක. ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔය සමගාමී සමීකරණ යුගලක් විසඳනකොට සමගාමී සමීකරණ යුගලේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන තියෙන පද අඳුර ගන්න. බීජීය පද දෙක මොනවද? xy right. සමගාමී සමීකරණ නම් බීජීය පද අනිවාර්යෙන් දෙකයි තියෙන්නේ. මේකේ තියෙන පද දෙක තමයි xy. එතකොට මෙන්න මේ බීජීය පදයකට ඒ පදේ ඉස්සරහින් ගුණ වෙලා තියෙන සංඛ්‍යාවට අපි කියන විශේෂ නමක් තියෙනවා. එයාට අපි කියනවා සංගුණකය කියලා. බීජීය පදය ගුණ වෙලා තියෙන ඉලක්කමට අපි කියනවා සංගුණකය කියලා. දැන් x වල සංගුණකය 3යි. මෙතන x වල සංගුණකය 12යි. මෙතන y වල සංගුණකය 11යි. මෙතන y වල සංගුණකයක් නැහැ කියලා කියන්නේ මෙතන y වල සංගුණකය 1යි. right? ඔන්න. අපි බීජීය පදයක් ගුණ වෙලා තියෙන සංඛ්‍යාවට අපි කියන මේ බීජීය පදේ සංගුණකය කියලා. සමගාමී සමීකරණ යුගලක් විසඳනකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕන මේ සමගාමී සමීකරණ යුගලක් විසඳනකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕන මෙන්න මේ අපිට දීලා තියෙන බීජීය පදවල සංගුණකය දිහා. වෙන වෙනම x වල සංගුණකය වෙනම බලන්න y වල සංගුණකය වෙනම බලන්න. මේ බලන්න 3x 12y sorry 12x මෙතන x වල සංගුණකය 3යි මෙතන x වල සංගුණකය 12යි. y වල මෙතන 1යි මෙතන 11යි. ඔය සංගුණක දිහා අපි බලන්නේ ඔය සංගුණක සමානද කියලා. දැන් මෙතන එකම බීජීය පදයකවත් සංගුණක සමාන නෑ නේද? බලන්න x වල 3යි මෙතන 12යි 3යි 12යි සමාන නෑ. y වල සංගුණකේ 1යි 11යි ඒත් සමාන නෑ. අපේ පළවෙනි වැඩේ වෙන්නේ පැටව මෙන්න මේ සමීකරණ දෙකේ එක්ක x වල එක්ක y වල එක්ක x වල එක්ක y වල සංගුණකේ සමාන කරගන්න ඕන. ඒක අපි තීරණය කරන්න ඕන. ඒකට ගානට නියමයක් නැහැ. අනිවාර්යෙන් x වල සංගුණක සමාන කරන්න, අනිවාර්යෙන් y වල සංගුණක සමාන කරන්න කියලා නියමයක් නැහැ. අපිට පහසු එකේ සංගුණකයේ සමාන කරන්න ඕන. දැන් බලමු අපිට පහසු මොකද්ද කියලා. මේ බලන්න. මෙතන 12යි x. x වල සංගුණකේ 12යි, මෙතන x වල සංගුණකේ 3යි. අපිට බැරිද මේ 3 12ක් කරගන්න? එතකොට මෙතනත් 12යි, මෙතනත් 12යි නේ. ඇයි සංගුණකේ සමාන කරගන්න ඕන. මෙයා 12ක් කරන්න පුළුවන් 4ෙන් ගුණ කරොත්. එහෙනම් දැන් දලාදාසක් තියාගන්න. මෙන්න මේක 4ෙන් ගුණ කරොත් මේකේ සංගුණකේ සමාන වෙනවා. x වල සංගුණකේ සමාන කරන්න නම් මේක 4ෙන් ගුණ කරන්න ඕන. ඔන්න මම අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ මම බලනවා දැන් මේ x පැත්තෙන් බැලුවෙන් y වලින් මම බලනවා. y වල මෙතන සංගුණකය 1යි, මෙතන සංගුණකය 11යි. y වල සංගුණකේ සමාන කරන්න ගියොත් මෙයා මම 11ක් කරගන්න ඕන නේද? මෙයා 11ක් කරගන්න නම් මම මෙයා ගුණ කරන්න ඕන කීයෙන්ද? 11ෙන් ගුණ කරන්න ඕන. මොකද්ද ලේසි? මෙයා 4ෙන් ගුණ කරන එකද නැත්නම් 11ෙන් ගුණ කරන එකද? අපිට තේරෙනවා මේක ලේසි 4ෙන් ගුණ කරලා ගන්න එකනේ. එහෙනම් බලන්න මෙතන x වල සංගුණකේ තමයි මම සමාන කරගන්න හදන්නේ. right? මම සමාන කරගන්න හදන්නේ මොකද්ද? x වල සංගුණකය. සමාන කරගන්න හදනකොට මෙයා 12යි මෙයා 3යි. අපිට ගන්න පුළුවන් පොදු සංගුණකය 12යි. එහෙනම් මෙයා ගුණ කරාම 4ෙන් x වල සංගුණකේ සමාන වෙනවා. ඔන්න මම තෝරගත්ත x වල සංගුණකේ සමාන කරනවා කියලා. ඒකට මම මෙයා 4ෙන් ගුණ කරන්න ඕන. ඒ ගුණ කරද්දි පැටව මම මේ පදේ විතරක් ගුණ කරන්නේ නැහැ. දැන් මට මෙයා තමයි 12ක් කරන්න ඕන. මෙතන තමයි 4ෙන් ගුණ වෙන්න ඕන. හැබැයි මට එයා විතරක් 4ෙන් ගුණ කරන්න බෑ. භාගවල මතකයිද? අපි තුල්්‍ය භාග ලියනකොට අර පොදු හරය හදා ගන්නකොට හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරා මතකයිද? අපිට හරය විතරක් ගුණ කරලා ඉන්න බෑ. එතකොට වැරදි. මේකෙත් එහෙමයි පැටව. මෙයා 12ක් කරන්න මෙන්න මේක විතරක් අපිට 4ෙන් ගුණ කරලා බෑ. මේ මුළු සමීකරණයම ඒ නිසා මම 4ෙන් ගුණ කරනවා. මෙයා විතරක් වෙනස් කරගන්න ඕමනාවට. මෙයා වෙනස් කරගන්න ඕමනාවට මම මුළු සමීකරණයම 4ෙන් ගුණ කරනවා. බලන්න පැටව. එතකොට මේ සමීකරණය මොකද්ද? පළවෙනි සමීකරණය. මම මෙයාට මොකද්ද කරන්නේ? මෙන්න මෙයා 4ෙන් ගුණ කරනවා. right? මේක පළවෙනි සමීකරණය. මම මෙන්න මේක 4ෙන් ගුණ කරනවා. wow. ඔන් සමහර බාලින උත්තර දාලා ඉවරයි. right? මේක 10 වසරකට දාලා කොටසක් නේ. මේක මම කලින් කියලා දීලා තියෙනවා මගේ ක්ලාස් ආප් ළමයිට.
දන්න කෙනෙක් බබා දඩබඩ ගාලා උත්තර හදලා දානවා හොඳයි පැටව රයිට් එහෙනම් තමයි ඉන්න ඕන උත්තර හැදුවට කමක් නැහැ කියලා දෙනකොට අහගන්න ඔයාලට මගේ හැරෙන මොනවා හරි තැනක් අහුනොත් ඉන්න අහපව් අහගන්න අල්ලගන්න පුළුවන් නේ රයිට් ඒ නිසා අපි ගාන කියලා දෙදී හොඳට අහන් ඉන්න රයිට් පැටව මේක මම වෙනස් කරන්න මේක 4ෙන් ගුණ කරන්න ඕන ඒ නිසා පළවෙනි සමීකරණය නෙමේ අන්නේ පළවෙනි සමීකරණය මම ගුණ කරනවා 4ෙන් බලන්න දැන් ගුණ කරනකොට මොකද වෙන්නේ පදෙන් පදේ වෙන වෙනම ගුණ කරනවා 3x 4ෙන් ගුණ කරාම දැන් පොඩි ළමයි නෙමෙයි අපි x වලින් උත්තරේ ගමු 3x 4ෙන් ගුණ කරාම 3 වරක් 4 12යි 12x right මෙයා 4ෙන් ගුණ කරාම ඍණ ලකුණක් තියෙන්නේ y 4ෙන් ගුණ කරාම 4y ඇයි 1y එකයි හිටියා 4ෙන් ගුණ කරාම 4y වුණා සමානයි 100 4ෙන් ගුණ කරාම 400යි ඔන්න අපි අලුතෙන් සමීකරණයක් හදාගත්තා 1 4ෙන් ගුණ කළා 1 2 අලුතෙන් හදපු සමීකරණය නම් කීයද අංක 3 right ඔන්න අපේ අලුත් සමීකරණය අපි අංක 3 කියලා දාගත්තා එහෙනම් ඔන්න පැටව වැඩේ මොකද අපි කරන්න ඕන සමගාමී සමීකරණය ඔයගොල්ලෝ විසඳනකොට අපි ඉස්සෙල්ලාම සංගුණක සමාන කරගන්නවා සංගුණක සමාන කරන්න ලේසිම කෙනා හොයාගන්න x ද y ද මම තෝරගත්තා x වල සංගුණක සමාන කරගන්න ලේසි මෙයා 12ක් කරා නම් සංගුණක සමාන වෙනවා එයාගේ සංගුණක 12ක් කරන්න මේ සමීකරණය 4ෙන් ගුණ කරන්න ඕන මම මේ සමීකරණය 4ෙන් ගුණ කරා දැන් ඔන්න සංගුණක සමානයි දැන් බලන්න මට ඕන මොන සමීකරණ දෙකද මෙයාතුයි තමයි මට ඕන ඇයි මෙයා ඕනේ දැන් එයාගේ සමීකරණය අපිට සුළු කරගන්න බෑනේ එයාගෙන් අපිට සමීකරණය සුළු කරගන්න බැරි නිසා තමයි මං එයාව අලුත් විදියකට ට්‍රාන්ස්ලේට් කරේ මේ බලන්න මෙන්න මේ සමීකරණයෙන් මට ගන්න හදන්න බෑ x වල සංගුණක සමාන නැති නිසා අන්න මං එයා වෙනස් කරගත්තා මේ විදියට right දැන් මේ සමීකරණ දෙකේ x වල සංගුණක සමානයි සංගුණක සමාන කරගත්තට පස්සේ අපි ඊළඟට බලන්නේ මොකක්ද දන්නවද මෙන්න මේ සංගුණක සමාන කරගත්ත පදයේ ලකුණ දිහා බලන්න ඕන. මෙයා ලකුණක් නැහැ ධනයි. මෙයා ලකුණක් නැහැ ධනයි. එතකොට අපි මේ සංගුණක සමාන කරගත්ත පද දෙකේ ලකුණු දෙක මොකද්ද වෙන්නේ? සමානයි. මේ සංගුණක සමාන කරගත්ත පද දෙකේ ලකුණු දෙක එකිනෙකට සමානයි. අපි සංගුණක සමාන කරගත්ත පද දෙකේ ලකුණු දෙක සමානයි නම් අපි කරන්නේ සමීකරණ එකකින් අනිත් එකක් අඩු කරන එක පැටව. අපි නිගමන හරි මේ දෙකේ ලකුණු දෙක අසමාන වුණා නම් එක්කෙනෙක් ධන වෙලා අනිත් එක්කෙනා ඍණ වුණා නම් එහෙනම් සමීකරණ දෙක එකතු කරන්න ඕන. ඔන්න වැදගත්ම තරක් මම මේ කියලා දෙන්නේ listen to me be carefully right මේකේ අපි සංගුණක සමාන කරගත්ත පද දෙකේ ලකුණු දෙක සමානයි නම් ලකුණු දෙක සමානයි නම් සමීකරණ දෙක මොකද කරන්නේ එකකින් අනිත් එකක් අඩු කරනවා ලකුණු දෙක අසමානයි නම් සමීකරණ දෙක එකතු කරනවා ලකුණු සමානයි නම් අඩු කරනවා ලකුණු අසමානයි නම් එකතු කරනවා මතක තියාගන්න හොඳට right එතකොට අවශ්‍ය කෙනෙක් ඉන්නවා තකස් කරලා සටහන පුදා ගන්න සංගුණක සමාන කරගත්තට පස්සේ මොකද කරන්නේ ලකුණු සමානයි නම් අඩු කරනවා ලකුණු අසමානයි නම් එකතු කරනවා ලකුණු දෙක සමානයි එහෙනම් එකකින් අනිත් එකක් අඩු කරන්න ඕන මොකකින් මොකද අඩු කරන්නේ මේකෙන් මේක අඩු කරනවද මේකෙන් මේක අඩු කරනවද අපි සාමාන්‍යයෙන් අඩු කරන ලේසි ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන වැඩේ ලේසිනේ දැන් මෙයාගේ මේ සංඛ්‍යා ලොකුයිනේ මෙයා පොඩිනේ ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරමු අපි ඒ කියන්නේ දෙකෙන් තුන අඩු කරනවා ඔන්න බලන්න දෙවෙනි සමීකරණයෙන් මම අඩු කරනවා තුන්වෙනි සමීකරණය මේක අඩු කරනකොට අපි කරන පිළිවෙලක් තියෙනවා මොකද්ද මෙන්න මේව අපි කරන්නේ ඉස්සෙල්ලම සමීකරණ දෙකේ වම් පැත්ත අඩු කරන් ඉන්නවා මෙයාගේ වම් පැත්ත මෙයාගේ වම් පැත්තෙන් අඩු කරනවා ඊට පස්සේ දකුණු පැත්ත වෙනම අඩු කරනවා ඉස්සෙල්ලා වම් පැත්ත අඩු කරනවා ඊට පස්සේ දකුණු පැත්ත අඩු කරනවා රයිට් බලන්න දෙවෙනි සමීකරණේ වම් පැත්ත කවුද 12x එකතු කිරීම 11y ඔන්න දෙවෙනි සමීකරණය මෙයාගෙන් අඩු කරන්න ඕන මෙන්න මෙයාගෙන් අඩු කරන්න ඕන තුන්වෙනි සමීකරණය කවුද ඉන්නේ 12x ඍණ 4y හොඳට බලන්න මොකක්ද අපි කරේ දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා එතකොට පැටව දෙවෙනි සමීකරණේ වම් පැත්ත මෙන්න ඒකෙන් අඩු කරන්න ඕන තුන්වෙනි සමීකරණේ මෙතන පොඩි විශේෂයක් තියෙනවා මොකක්ද දන්නවද දෙවෙනි සමීකරණයෙන් මම අඩු කරන්න ඕන තුන්වෙනි සමීකරණෙම අපි අනිවාර්යයෙන්ම වරහණක් දාන්න ඕන ඔන්න ඔය වරහණ දැම්මේ නැත්තම් මෙන්න මේ වරහණ දැම්මේ නැත්තම් බලන්න මම අඩු කරන්නේ මෙන්න මෙයා විතරයි දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණෙම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ සමීකරණ දෙකේ සම්පූර්ණ ප්‍රකාශනයම අඩු කරන්න ඕන.
අන්න ඒ නිසා දෙවෙනි සමීකරණය ලියලා ඒකෙන් අඩු කරන්න තුන්වෙනි සමීකරණයම ඒකට වරහණක් අනිවාර්යයෙන්ම දාගන්න. සමානයි වම් පැති අඩු කරලා ඉවරයි දකුණු පැති. දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත 1600යි. ඒකෙන් අඩු කරන්න ඕන පළවෙනි සමීකරණයේ දකුණු පැත්ත 400යි. right? අපි සුළු කරමු බලන්න. 12x ධන 11y. ඒක මම එහෙමම ලිව්වා 12x ධන 11y. ඍණ වතාවක් 12x ඍණ 12x. අපි දන්නවා වරහණකින් එළියේ ලකුණක් වෙන්න පුළුවන් සංඛ්‍යාවක් වෙන්න පුළුවන් කියනවා නම් මොකද්ද කරන්නේ? ඒ ලකුණෙන් හෝ සංඛ්‍යාවෙන් වරහණ ගුණ වෙන්න ඕන. ඍණ 12x ගෙන් වැඩි කරාට පස්සේ ඍණ 12x. ඍණ 4y ගෙන් වැඩි කරාම ඍණ ඍණෙන් වැඩි කරාම උත්තරේ ධනයි නේද? ඍණ 4y ගෙන් වැඩි කරාම ධන 4y. සමානයි 1600න් 400ක් ගියාම 1200යි. බලන්න ධන 12x ඍණ 12x කැපිලා යනවා. ධන 12x ඍණ 12x කැපිලා යනවා. 11y එකතු කිරීම 4y කියන්නේ 11යි 4යි 15යි. 15y සමානයි කීයද? 1200යි. ඔන්න බටව. 15y සමානයි 1200යි. right? එතකොට 15y සමානයි 1200 නම් අපි හොයන්න ඕන y නේද? y ඔහොම දෙද්දි හොයන්න බෑ. right? එතකොට බලන්න මම ඊටුඩිය මෙන්න මෙහෙම ලියනවා. ඊටුඩිය මම එහා පැත්තට ගෙනියනවා. right? බලන්න. මෙන්න මෙහෙමයි. 15y සමානයි 1200යි නේ. මම මේකේ දෙපැත්තම මොකද කරන්නේ? මම මේකේ දෙපැත්තම 15ෙන් බෙදනවා. ඇයි මම මේකේ දෙපැත්තම 15ෙන් බෙදන්නේ? මෙතන බෙදුවොත් පේන්නේ නැහැ. මම එහා පැත්තෙන් බෙදන්නම්. මෙතන මම y තනි කරගන්න ඕන. එතකොට 15y සමානයි 1200යි. මම 15 අයින් කරනවා. 15 y ගෙන් ගුණ වෙලානේ තියෙන්නේ. මෙන්න මේ ගුණ කිරීම 15 මං එහා පැත්තට යවනකොට එහා පැත්තේ 1200ක් ඉන්නවා. මෙන්න මේ ගුණ කිරීම 15 මෙන්න මේ ගුණ කිරීම 15 මම එහා පැත්තට යවනකොට ඒක බෙදීම 15ක් වෙනවා. right? එතකොට බලන්න 1200 15න් බෙදුවට පස්සේ අපිට උත්තරය එනවා 60 90 120යි කියනකොට 8යි 80ක් එනවා. එතකොට බලන්න බෑ අපිට උත්තරය එනවා y සමානයි 80යි කියලා. right? ඔන්න අපි එකක් හොයාගෙන ඉවරයි. මේ අපි y කියලා ගත්තේ මොනවද? y කියලා අපි ගත්තේ රතු නෙළුම් මල් සංඛ්‍යාව. ඔන්න අපි ඉස්සෙල්ලම රතු නෙළුම් මල් සංඛ්‍යාව හොයාගෙන ඉවරයි. y සමානයි 80යි. අපි ඕක පැටව වාක්‍යකින් ලියනවා. මොකද්ද? අපි ලියනවා රතු නෙළුම් මල් සංඛ්‍යාව 80කි. රතු නෙළුම් මල් සංඛ්‍යාව 80කි. අනිවාර්යෙන් මේක පැහැදිලි කරලා ලියන්න. අපි හිතමු දැන් මේ හොයන එකේ උත්තරේ අපිට ආව රුපියල් ප්‍රමාණයක් කියලා. එහෙනම් අපි වාක්‍ය ලියනකොට ලියනවා ප්‍රමාණය රුපියල් 80කි. නැත්නම් එම මිල රුපියල් 80කි. අපි ඒ හොයපු එක වාක්‍යකින් උත්තරේ ලියන්නේ. මොකක්ද දන්නවද? අර වගේ ඒකකයක් සම්බන්ධ දෙයක් අපි හොයලා තියෙනකොට අනිවාර්යෙන්ම ගානේ අන්‍ය අපි උත්තරේ වාක්‍යකින් ලියන එකට ලකුණක් හම්බෙනවට. right? ඒ නිසා පැහැදිලිව ලියන්න. y කියලා ගත්තේ අපි රතු නෙළුම් මල් සංඛ්‍යාව 80කි කියලා ලියලා තියන්න. right? අඩුපාඩු තියෙන ඉන්නවා හදාගන්න ඉක්මනට. හරි බලමු. දැන් දෙවෙනි කොටසේ අපිට කියනවා එම සමගාමී සමීකරණය වල විසඳලා සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවයි රතු නෙළුම් මල් සංඛ්‍යාවයි හොයන්නේ කියලා කියන්නේ. දැන් අපි ඔන්න රතු නෙළුම් මල් සංඛ්‍යාව හෙව්වා. දැන් අපිට ඊට පස්සේ තියෙන්නේ ඔන්න ඕකේ සුදු නෙළුම් මල් සංඛ්‍යාව හොයන්න. right? අපිට තියෙන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාව හොයන්න. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ බලා ගන්න. දැන් අපි රතු නෙළුම් මල් සංඛ්‍යාව හොයාගෙන ඉවරයිනේ. එතකොට මෙන්න මේ රතු නෙළුම් මල් වලට ආපු උත්තරේ y වලට ආපු උත්තරේ අපිට පුළුවන් මෙන්න මේ අපි හදාගත්ත සමීකරණ තුනක් තියෙනව නේද? මේ සමීකරණ තුනෙන් ඕනම එකකට ආදේශ කරන්න. ආදේශ කළ ඉවර අපිට පුළුවන් x ලගේ හොයන්න. බලන්න මේ සමීකරණ තුන ගත්තට පස්සේ මේකෙන් ලේසියෙන් අපිට උත්තරේ හොයන්න පුළුවන් මොන සමීකරණෙන්ද? පළවෙනි සමීකරණයෙන්. එයා චූටි සමීකරණේ. මේ ලොකු පද නැහැ. මේක පොඩි පද ටිකක් තියෙන්නේ. ඒ නිසා මම මේ y ට ආපු උත්තරය පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. අපි කැමති සමීකරණයකට ආදේශ කරන්න පුළුවන්. මට ලේසියෙන්ම සුළු කරගන්න පුළුවන් නිසා මම ඒක ආදේශ කරන්නේ පළවෙනි සමීකරණයට. එහෙනම් බලමු මෙන්න මෙහෙම කියනවා අපි. කොහොමද දන්නවද?
y හි අගය එකට ආදේශයෙන් y හි අගය පළවෙනි සමීකරණයට ආදේශයෙන් කියලා මම ලියනවා. right? එතකොට බලන්න y වලගේ 80යි නේ මම පළවෙනි සමීකරණය ලියනවා. 3x ඍණ y කියන්නේ දැන් 80යි සමානයි 100යි. 3x සමානයි 100 මෙහෙ ඉන්නවා 80 එහා පැත්තට ගෙනිච්චට පස්සේ එකතු කිරීම 80ක් වෙනවා. ඇයි? ඍණ පදයක් එහා පැත්තට යද්දි ලකුණු මාරු වෙනවනේ. ධන 80යි. එතකොට 180යි 180යි. මම හොයන්න ඕනේ x නිසා මම මොකද කරන්නේ? මම දෙපැත්තම 3ෙන් බෙදනවා. right? 3 3 කැපිලා ගියාට පස්සේ x සමානයි 180 3ෙන් බෙදුවම 60යි. අන්න එහෙනම් අපිට උත්තරේ වාක්‍යයෙන් ලියන්න පුළුවන් රතු නෙළුම් මල් සංඛ්‍යාව 60කි. නෙමෙයි සුදු නෙළුම් මල් සංඛ්‍යාව 60කි. අපි කලින් නෙහුවේ රතු නෙළුම් මල් ඒක 80යි නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් සුදු නෙළුම් මල් සංඛ්‍යාව 60කි. තුන්වෙනි කොටස අපිට කියනවා රතු නෙළුම් මල් සඳහා වීදම් කර මුදලේත් සුදු නෙළුම් මල් සඳහා වීදම් කර මුදලේත් වෙනස 150ට වැඩි කියලා පෙන්වන්නලු. මේ දෙක සඳහා ගියපු වීදම් වල වෙනස 150ට වැඩි කියලා පෙන්වන්නලු. අපි වෙනසක් හොයන්නේ කොහොමද හැමතිස්සෙම? අපි වෙනසක් හොයන්නේ අඩු කිරීමක් කළා. එකකින් තවත් එකක් අඩු කළා තමයි අපි වෙනසක් හොයන්නේ. එතකොට රතු නෙළුම් මල් වලටයි සුදු නෙළුම් මල් වලටයි ගියපු වීදමේ වෙනස කියන්නේ එකකින් අනිත් එකක් අපි අඩු කරනවා. අපි දන්නවා රතු නෙළුම් මලක් 11යි. රතු නෙළුම් මලක් 11යි මම මේ කතා කරන්නේ තුන්වෙනි කොටස. එක රතු නෙළුම් මලක් 11යි රතු නෙළුම් මල 80ක් තියෙනවා. එහෙනම් රතු නෙළුම් මල 80ට ගියපු විදම 11 වරක් 80යි. ඒකෙන් මම අඩු කරනවා සුදු නෙළුම් මල් වලට ගියපු විදම. සුදු නෙළුම් මලක් 12යි සුදු නෙළුම් මල් ප්‍රමාණය 60යි. එහෙනම් සුදු නෙළුම් මලක් 12 ගානේ මල් 60කට ගියපු විදම. ඔන්න මම හොයනවා බලන්න. එතකොට එනවා මට 11 වරක් 80 880යි 12 වරක් 60 720යි. 880ෙන් 720ක් අඩු කරාට පස්සේ මට උත්තරේ එනවා 160යි කියලා. right? 880ෙන් 720ක් අඩු කරා මට උත්තරේ එනවා 160යි කියලා. හරිනේ? මේ රතු නෙළුම් මල් වලටයි සුදු නෙළුම් මල් වලටයි ගියපු විදමේ වෙනස. අපි වෙනසක් හොයන්නේ අඩු කළා. රතු නෙළුම් මල් වලට ගියපු විදමෙන් සුදු නෙළුම් මල් වලට ගියපු විදම අඩු කරා. උත්තරේ 880ෙන් 720ක් අඩු කරාම 160යි. ඒක 150ට වැඩි කියලා පෙන්වන්න තියෙන්නේ. එහෙනම් 160 කියන එක විශාලයි කාට වඩාද? 150යි. ඔන්න අපි අසමානතාවකින් උත්තරේ දාලා තිබ්බනම් වැඩේ හරි පිට. රයිට් පිටව බලා ගන්න. B කොටස අපෙන් අහනවා u සමානයි 2යි gh ගේ වර්ගමූලය. මෙන්න මේකේ අපිට කියන්නේ මොකද්ද? h යුක්ත කරන්න කියලානේ. u සමානයි 2යි gh ගේ වර්ගමූලය h යුක්ත කරන්න. පොඩි ගාණක් නේ. බලන්න. u සමානයි 2යි gh ගේ වර්ගමූලය. u සමානයි 2යි gh ගේ වර්ගමූලය මෙන්න මේකේ h යුක්ත කරන්න තියෙන්නේ. බලන්න. ඉස්සෙල්ල වර්ගමූලය අයින් කරගන්න. වර්ගමූලය මෙහාට යවුවට පස්සේ u සමානයි 2යි gh වර්ගමූලයක් එහා පැත්තට යද්දි පැටව වර්ග වෙනවා. මම කෙටියෙන් කියලා දීලා ඇති ඕවා 10 වසරේදී වර්ගමූලයක් එහා පැත්තට යනකොට වර්ග වෙනවා. එතකොට 2යි g තුන් මම මෙහා පැත්තට යවන්න ඕනේ මෙයා උත්ත වෙන්න. එහෙනම් h සමානයි u වර්ග බෙදීම 2යි g. ඇයි? ಗುಣ වෙලා ඉන්න 2යි g එහා පැත්තට ගෙනිච්චම බෙදීම 2යි g වෙනවා. එහෙනම් x සමානයි u වර්ග බෙදීම 2යි g. ඔන්න h යුක්ත කරා. right. බලමු අපි 2019 ගාන. අපි 2020 හදුවා වගේම තමයි බලන්න. ඒකට සමාන දත්ත ටිකක්මයි තියෙන්නේ. හදනකොට තේරෙවි කොච්චර ලේසිද කියලා. බලමු අපි. නැටුම් කණ්ඩායමක පිරිමි ළමයි 5 දෙනයි ගැහැණු ළමයි 4 දෙනයි ඉන්නවා. අපි දැන් මේ කියන කොටසින් කොටස පොඩ තේරුම් ගන්න. පිරිමි ළමයි 5 දෙනෙකුයි ගැහැණු ළමයි 4 දෙනෙකුයි ඉන්නවා. කොහොම හරි වෙන්න ඕන මේ දින තියෙන දත්ත ටිකෙන් සමීකරණ දෙකක් හදාගන්න එක තමයි. right? එතකොට මේ හැමෝම සමාන මිල ගණන් සහිත ඇඳුම් වලින් සැලසලා ඉන්නවා. ඒ කියන්නේ ගැහැණු ළමයිගේ ඇඳුම් ඔක්කොගේම එක සමාන මිලක්, පිරිමි ළමයි හැමෝගේම ඇඳුම් එක සමාන මිලක්. එතකොට පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල. අපිට කියනවා මේක පිරිමි ඇඳුම් කට්ටලයක් x කියලා ගන්නලු. එතකොට පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල කියන්නේ 2x නේද? පිරිමි ඇඳුම් කට්ටලයක් x නම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල කියන්නේ 2x. එහෙනම් මොන අපේ පළවෙනි සමීකරණය ගන්න පුළුවන් 2x. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල.
ඒකට මොකක්ද වෙන්නේ? පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා 1000කින් වැඩි. මෙන්න මේක ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිල. ගැහැණු ඇඳුම් කට්ටලයක් වයි ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිල 3යි වයි ඒකටත් වඩා 1000ක් වැඩිලු. අන්න බලන්න ආව ඔය සමීකරණය ගත්ත විදිය. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000කුත් වැඩි. ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට තා 1000ක් එකතු කරන්න ඕන පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල එන්න නම්. ඔන්න සමීකරණය. මෙන්න මේකෙන් වේජීය පද එක පැත්ත කරන්නේ මම අංක දාගන්න කිව්වේ. එහෙනම් බලන්න 2x මෙහා මෙහාට ගෙනාවම ඍණ 3y සමානයි 1000යි. ඔන්න අපේ පළවෙනි සමීකරණය. රයිට්? පළවෙනි එක හදාගත්තා. ඊට පස්සේ අපිට කියන්නේ මෙම ඇඳුම් කට්ටල සඳහා ගියපු සම්පූර්ණ වියදම රුපියල් 14000යි. මේ ඇඳුම් කට්ටල සඳහා ගියපු සම්පූර්ණ වියදම රුපියල් 14000යි නේ. එතකොට බලන්න පිරිමි ළමයි 5 දෙනෙක් ඉඳලා එක ඇඳුම් කට්ටලයකට x කියලා මුදලක් යනවා. එතකොට එක ඇඳුම් කට්ටලයකට x කියලා මුදලක් යනවා නම් ළමයි 5 දෙනයි නම් පිරිමි ළමයි 5 දෙනාගේ ඇඳුම් වලට ගියපු මුදල 5x. ගැහැණු ළමයි 4 දෙනයි. එක කට්ටලයක මිල y. එහෙනම් ගැහැණු ළමයි 4 දෙනාගේ ඇඳුම් වල මිල 4යි y. මේ දෙකට ගියපු සම්පූර්ණ වියදම රුපියල් 14000යි. ඔන්න දෙවෙනි සමීකරණය. රයිට්? අපිට දීපු දත්ත ටිකෙන් ඔන්න ඕන සමීකරණ දෙක ගොඩනගා ගන්න එක තමයි ඉස්සෙල්ලම වෙන්න ඕන පැටව. ඔන්න අපි සමීකරණ දෙක ලේසියෙන්ම ගොඩනගා ගත්තා. ඊට පස්සේ අපිට කියනවා සමගාමී සමීකරණ උගලක් ගොඩනගන්න. ඊට පස්සේ පිරිමි ළමයේ ඇඳුම් කට්ටලවල සහ ගැහැණු ළමයේ ඇඳුම් කට්ටලවල මිල වෙන වෙනම යන්නලු. ඒ කියන්නේ මේ දෙක අපි විසඳන්න කියන්නේ මොකද්ද මම කියලා දීපු ක්‍රමය. සමගාමී සමීකරණ වලක් විසඳනකොට අපි බලන්නේ සංගුණක දිහා. x වල සංගුණක 2යි මෙතන x වල සංගුණක 5යි සමාන නැහැ. y වල සංගුණක 3යි y වල සංගුණක 4යි සමාන නැහැ. එකක් සමාන කරගන්න වෙනවා. මොකද්ද සමාන කරන්න ලේසි. බලන්න මෙතන 2යි මෙතන 5යි. මේ දෙන්න සමාන කරගන්න ගියොත් අර භාගවල පොදු හරය හොයනවා වගේ වැඩක්. මොකද්ද කරන්න ඕන? 2ටයි 5ටයි ගන්න පුළුවන් පොදු වගය නැත්නම් කුඩා පොදු ගුණාකාරය මේ දෙකේ 10නේ. එහෙනම් මේකත් 10ක් කරන්න ඕන මේකත් 10ක් කරන්න ඕන. මේක 5න් වැඩි කරනවා මේක 2කින් වැඩි කරනවා. y වල සංගුණය සමාන කරන්න ගියොත් මේක 3යි මේක 4යි පොදු එක්කෙනා 12. එතකොට මේක 4න් වැඩි කරන්න ඕන මේක 3න් වැඩි කරන්න ඕන. ඔය දෙකෙන් මොකක් කරත් එකයි වගේනේ. x වල සංගුණය සමාන කරත් අපිට සමීකරණ දෙකම වෙනස් කරන්න වෙනවා. y වල සංගුණය සමාන කරත් සමීකරණ දෙකම වෙනස් කරගන්න වෙනවා. මම මේ ගානේ වෙනසකටත් එක y වල සංගුණය සමාන කරනවා. හරිනේ? right බලා ගන්න. මෙතන 3යි y මෙතන 4යි y. මෙන්න මේ දෙකම වෙනුවට ගන්න පුළුවන් මට පොදු අගය. මෙන්න මේ දෙකම වෙනුවට මට ගන්න පුළුවන් පොදු අගය කීයයිද? 3යි 4යි පොදු අගය පොදු හරය නැත්නම් අපි කියමු කුඩා පොදු ගුණාකාරය කීයයි දෙන්නේ? 12යි. එතකොට මේක 12ක් කරන්න මේක 4න් වැඩි කරන්න ඕනනේ. මං කිව්වා එහෙනම් මේ මුළු සමීකරණයම 4න් වැඩි කරනවා. එහෙනම් 1 වැඩි කරන්න ඕන 4න්. 1 4න් වැඩි කරද්දී මොකද්ද වෙන්නේ? මෙයා 4න් වැඩි කරාම 8x, මෙයා 4න් වැඩි කරාට පස්සේ 12y, එයා ඍණ. මේ 14න් වැඩි කරාම 4000යි. ඔන්න අලුත් සමීකරණයක් හදාගත්තා. 1යි 2යි මෙයා 3යි. හරි මේක 12ක් කරගත්තා. මෙතනත් y වලගේ 12ක් කරගන්න ඕනනේ. 4යි y 12ක් වෙන නම් මොකද්ද වෙන්න ඕන? 3ෙන් වැඩි වෙන්න ඕන. එහෙනම් මේ මුළු සමීකරණයම මම 3ෙන් වැඩි කරනවා. එයා කීවෙනි සමීකරණයද? දෙවෙනි සමීකරණය. අන්න එයා මම 3ෙන් වැඩි කරනවා පැටව බලන්න. 5x 3ෙන් වැඩි කරාම 15x. 4යි y 3ෙන් වැඩි කරාම 12යි y. 14000 3ෙන් වැඩි කරාට පස්සේ 10යි 20යි 30යි 46යි 12යි 42000යි. right. මෙන්න මෙයා කවුද? හතරවෙනි සමීකරණය අපේ. y වල සංගුණික සමාන කරගන්න තමයි අලුතෙන් සමීකරණ දෙයක් හැදුවේ. දැන් ඕන්න අපි y වල සංගුණික සමාන කරා. මේ දෙන්න ඕනේ නැහැ දැන්. ඒ දෙන්න වැඩ නැති නිසානේ වෙනස් කරලා අපි අලුතෙන් දෙයක් හදාගත්තේ. එතකොට ඔන්න අලුත් සමීකරණ දෙක. එතකොට බලන්න y වල සංගුණකනේ අපි සමාන කරගත්තේ. සංගුණක සමාන කරගත්තට පස්සේ අපි බලන්න ඕන මොකක්ද දිහාද? සංගුණක සමාන කරගත්ත පද දෙකේ ලකුණු දිහා තමයි අපි බලන්න ඕන. මෙයාගේ ලකුණ ඍණයි මෙයාගේ ලකුණ ධනයි. එතකොට ලකුණු දෙක මොකක්ද වෙලා තියෙන්නේ? අසමානයි. 2020 ගානේ මොකක්ද වෙන්නේ? ලකුණු දෙක සමානයි. ලකුණු දෙක සමානයි වෙන සමීකරණ දෙක අඩු කරා.
ලකුණු දෙක දැන් අසමානයි මම කිව්වේ ඒ ගාන හදද්දී ලකුණු දෙක අසමානයි නම් සමීකරණ දෙක මොකද්ද කරන්න ඕන? එකතු කරන්නයි ඕන. මේකේ සමහරු x වල සංගුණක සමාන කරලා හදලා ඇති. x වල සංගුණක සමාන කරාම මේක 5න් වැඩි කරනවා මේක 2කින් වැඩි කරනවා. එතකොට මෙතන x වලක් දාන මෙතන x වලක් දාන. එහෙම වුණොත් එහෙම පළවෙනි එක සමීකරණයකින් අනිත් එකක් අඩු කරලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. මේකේ x වල සංගුණක සමාන කරාන. y වල සංගුණක සමාන කරපු අයට මෙන්න මෙහෙම එකකින් අනිත් එකක් එකතු කරන්න වෙනවා. ඇයි? ලකුණු අසමානයි නම් අපි සංගුණක සමාන කරපු දෙකේ ලකුණු අසමානයි නම් සමීකරණ දෙක එකතු කරන්නයි ඕන. එහෙනම් බලන්න මෙයා කීවෙනි සමීකරණයද 3 මෙයා කීවෙනි සමීකරණයද 4 ඔන්න ඔය දෙන්නා එකතු කරනවා. right බලන්න ඉස්සෙල්ලා වම් පැත්ත 8යි x ඍණ 12යි y ඒකට එකතු කරන්න ඕන මේකේ වම් පැත්ත 15යි x ධන 12යි y වරණක් දාන්න ඕන නේ. ඇයි මේකට සම්පූර්ණයෙන් එකතු කරන්නේ හතරවෙනි සමීකරණයම. හැබැයි මෙතන වරහන අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව මොකක්ද දන්නවද? එකතු කරන අවස්ථාවක් නේ සමීකරණ දෙක. සමීකරණ දෙක අඩු කරන අවස්ථාවක තමයි වරහන දැම්මේ නැත්නම් වරදින්නේ අපිට. මෙතන වරහන දැම්මට වැරදි නෑ. වරහන අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන අවස්ථාවක් ආවොත් තමයි වරහන අත්‍යවශ්‍ය වෙන්නේ වෙනවා. බලමු අපි දකුණු පැත්ත එකතු කරනවා 4000ට එකතු කරන්න ඕන 42000ක්. right බලමු අපි ධන 12යි y ඍණ 12යි y කැපිලා යනවා 8යි 15යි 23යි 23යි x සමානයි 46000යි 42000යි 4000යි 46000යි. මම මේකේ දෙපැත්තම මම බෙදනවා 23න්. මම මේකේ දෙපැත්තම බෙදනවා 23න්. right එතකොට 23 23 කැපිලා ගිහිල්ලා 46000 23න් බෙදුවට පස්සේ උත්තරේ අපිට එනවා x සමානයි කීයයි කියලාද? 2000යි කියලා. right 46ට 23ව 2යි ඒ නිසා x සමානයි 2000යි කියලා එනවා. එහෙනම් මෙතන අපිට වාක්‍යයෙන් උත්තරේ ලියන්න පුළුවන් කොහමද? x කියලා ගත්තේ අපි පිරිමි ඇඳුම් කට්ටලයක මිල. පිරිමි ඇඳුම් කට්ටලයක මිල රුපියල් 2000යි කියලා ඔන්න අපිට උත්තරේ දාන්න පුළුවන් වෙනවා. පිරිමි ඇඳුම් කට්ටලයක මිල රුපියල් 2000යි කියලා උත්තරේ දාන්න පුළුවන්. x වල සංගුණක සමාන කරලා ගාණ හදාගෙන ගියපු බබාලට. x වල සංගුණක සමාන කරලා ගාණ හදාගෙන ගියපු බබාලට උත්තරේ එන්නේ y වලට. ඒ කියන්නේ ගැහැණු ඇඳුම් කට්ටලයක මිල තමයි ඉස්සෙල්ලා ඇවිල්ලා ඇත්තේ. right? ඒක ගැටලුවක් නෑ. පිරිමි ඇඳුම් කට්ටලයක මිල හොයාගත්තට පස්සේ අපි මොකද කරන්න ඕන? මෙන්න මේකේ මිල පිරිමි ඇඳුම් කට්ටලයේ මිල අපි ආදේශ කරන්න ඕන අපිට දීපු සමීකරණ වලින් එකකට. කැමති සමීකරණයකට ආදේශ කළා අපි ගැහැණු ඇඳුම් කට්ටලයක මිල හොයන්න ඕන. අපිට ආදේශ කරන්න ලේසි පළවෙනි සමීකරණය නේද? එතකොට බලන්න 2x x කියන්නේ මම මෙතන ලියන්න ඕනනේ. මොකද්ද ලියන්නේ? y හි අගය sorry x හි අගය මම හොයාගත්තේ x නේ. x හි අගය මම ආදේශ කරන්නේ මොන සමීකරණයටද? එකට ආදේශයෙන් x හි අගය එකට ආදේශයෙන් කියලා මම ලිව්වා. ඇයි? x වල අගය පළවෙනි සමීකරණයට ආදේශ කළා තමයි මම උත්තරේ ගන්නෙ. x වල අගය 2000යි පළවෙනි සමීකරණයට ආදේශ කරද්දී දෙවරක් 2000 අඩු කිරීම 3y සමානයි 1000යි. මම මේ 3y එහාට යවලා මේ 1000 මෙහාට ගේනවා. එතකොට දෙවරක් 2000 4000යි 4000යි මේ 1000 මෙහාට ගෙනාවම ඍණ 1000යි සමානයි 3y එහා පැත්තට ගියාම ධන 3y ඍණ 3y එහා පැත්තට ගියාම ධන 3y 4000න් 1000ක් ගියාට පස්සේ 3000යි සමානයි 3y දෙපැත්තම 3ෙන් බෙදනවා මම. එතකොට 3 3 කැපිලා ගියාම y සමානයි 1000යි කියන්නේ. y කියලා ගත්තේ අපි ගැහැණු ඇඳුම් කට්ටලයක මිලනේ. y කියලා ගත්තේ අපි ගැහැණු ඇඳුම් කට්ටලයක මිලනේ. එතකොට y සමානයි 1000යි නම් ගැහැණු ඇඳුම් කට්ටලයක මිල රුපියල් 1000යි කියලා උත්තරේ වාක්‍යයෙන් ලියන්න. right? අඩුපාඩු තියෙන ඉන්නවා නම් හදාගන්න. අපිට දෙනවා මෙන්න මෙහෙම එකක්. 5x යට x වර්ග ඍණ 1යි. ඊට පස්සේ අඩු කිරීම 4 යට x ධන 1යි. මෙන්න මේක සුළු කරන්නනේ තියෙන්නේ. බලන්න. ඕවට අපි කියනවා VG භාග කියලා. මෙන්න මේවට අපි කියනවා VG භාග කියලා නේ.
භාග සංඛ්‍යාවක් අපි දන්නවා හරයක් සහ නවයක් ඉන්නවා නම් මෙයාලා භාග සංඛ්‍යා ඒවට බීජීය පද තියෙනවා නම් මේවා බීජීය භාග. මෙන්න මේක බීජීය වුණත් භාග සංඛ්‍යාවක් නේ. භාග සංඛ්‍යා දෙකක් අඩු කිරීමක් නේද තියෙන්නේ. ඉතින් භාග අඩු කරන්න අපි ඉගෙන ගන්න ශිෂ්‍යත්වෙදී. ඒ ක්‍රමයට හදන්න. මොකද්ද වෙන්න ඕන? භාග අඩු කරනකොට අපේ නීතිය තමයි පැටව. මෙන්න මේක හරයන් දෙක සමාන කරන්න ඕන. හැබැයි මෙතන තියෙනවා ගැටලුවක්. හරයන් සමාන කරන්න පාඩම් වල ගොඩක් දේවල් මතක් කරගන්න වෙයි. කොහොමද? මෙන්න මෙහෙමයි. බලගන්න. මෙන්න මේක තියෙන්නේ පැටව 5යි x යට x වර්ග ධනයක නේද? ඔන්න ඔගේ මෙහෙමයි පේනවද? මේ මට පේන්නේ ඔයාලට පේනවද බලන්න මෙන්න මේ x වර්ග ධනයකින්. මොකද්ද? මේ x වර්ග ධනයක කියන්නේ x වර්ග මෙතන ඍණ එක. x වර්ග ඍණ එක කියන්නේ x වර්ග මේ මෙතන 1 කියන එක මට ලියන්න පුළුවන් නේද? එකේ වර්ග කියලා. ගැටලුවක් නැහැ නේ. මේ බලන්න. x වර්ග ඍණ 1 කියන එක මම එකේ වර්ග කියලා දැම්ම කියන ගැටලුවක් නැහැ. ඇයි? 1 කිව්වත් එකයි, එකේ වර්ග කිව්වත් එකයි. එහෙනම් මම මේක x වර්ග ඍණ එකේ වර්ග කියලා ගත්තොත් ඔය තියෙන්නේ වර්ග දෙකක අන්තරය. right? අපි කලින් පන්තියේ ඉගෙන ගන්න කොටසක් වර්ග දෙකක අන්තරය නම් අසලේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වර්ග දෙකක අන්තරය තමයි මේ තියෙන්නේ. x වර්ග ඍණ එකේ වර්ග කියන එක. a වර්ග ඍණ b වර්ග. අන්න ඒකට අපිට ලියන්න පුළුවන් කොහමද? a ධන b වතාවක් a ඍණ b. මතකයිද? එහෙනම් x වර්ග ඍණ එකේ වර්ග කියන එක අපිට ලියන්න පුළුවන් x ධන 1 වතාවක් x ඍණ 1යි. x ධන 1 වතාවක් x ඍණ 1යි කියලා මේක මට කෙලින්ම ලියන්න පුළුවන්. එතකොට මට මේක බලන්න. මේක 4 යට x ධන 1යි. හරය සමාන කරගන්න නේද ඕන? එතකොට බලන්න හරය සමාන කරන්න නම් මෙයාගේ හරය x ධන 1 වතාවක් x ඍණ 1යි. මෙයාගේ හරය x ධන 1යි. මොකද්ද මෙයාට මදි? මේ x ඍණ 1 නේද මෙයා ගාව නැත්තේ? එහෙනම් මම මේ ප්‍රකාශනයේ x ඍණ 1කින් ගුණ කරා නම් මේ බලන්න මම මෙන්න මේ ප්‍රකාශනයේ x ඍණ 1කින් ගුණ කරා නම් අන්න හරයන් දෙක සමානයි. තේරුණාද වැඩි? මෙයා ද්විපද ප්‍රකාශනයක් කියලා අඳුරගත්තා. වර්ග දෙකක අන්තරයක් කියලා අඳුරගත්තා. ඒක මම ප්‍රසාරණය කරා. එතකොට හරයන් දෙක දිහා බලුවට පස්සේ මෙයා x ධන 1යි, මෙයා x ධන 1 වතාවක් x ඍණ 1යි. මෙයා ගාව වැඩියෙන් තිබ්බේ x ඍණ 1. මම අන්න ඒකෙන් මෙන්න මෙයා ගුණ කරා. එතකොට බලන්න යට x ඍණ 1කින් ගුණ කරා නම් උඩත් x ඍණ 1කින් ගුණ කරන්න ඕන. දැන් බලන්න සුළු කරන හැටි 5x ඍණ 4 වතාවක් x 4x ඍණ 4 වතාවක් ඍණ 1 ධන 4යි. හරි නේද? ඍණ 4 වතාවක් x ඍණ 4x ඍණ 4 වතාවක් ඍණ 1 ඍණයි ධන 4 වරක් 1 4යි ධන 4යි. පොදු හරය අපිට ගන්න පුළුවන් x ධන 1 වතාවක් x ඍණ 1යි කියලා. right? සුළු කරමු 5x ගෙන් 4x ගියාට පස්සේ 1x එකක් ඉතුරුයි. ධන 4යි. යට x ධන 1 වතාවක් x ඍණ 1යි. ඔන්න වැඩ උත්තරේ. ඕක තමයි තියෙන කෙටිම ක්‍රමය. 2018 කියනවා මෙන්න මෙහෙම. ක්‍රිකට් තරගයක ජයග්‍රාහී කණ්ඩායම ගැහුව 4 පාරවල් සංඛ්‍යාවයි 6 පාරවල් සංඛ්‍යාවයි 38යි. මේ ජයග්‍රාහී කණ්ඩායම ගාපු 4 පාරවල් සංඛ්‍යාවයි 6 පාරවල් සංඛ්‍යාවයි 38යි. right. ඊට පස්සේ කියනවා මෙන්න මේ ලබාගත් 6 පාරවල් සහ 4 පාරවල් වලින් ලබාගත් ලකුණු වල එකතුව 176යිලු. අපිට කියනවා 4 පාරවල් සංඛ්‍යාව x 6 පාරවල් සංඛ්‍යාව y ලෙස අරන් සමගාමී සමීකරණ වල ගොඩනගන්න. 4 පාරවල් සංඛ්‍යාව x 6 පාරවල් සංඛ්‍යාව y. 4 පාරවල් සංඛ්‍යාවයි 6 පාරවල් සංඛ්‍යාවේ එකතුව 38යි. අනිවාර්ය ලේසියි මේ සමීකරණ. 4 පාරවල් සංඛ්‍යාවේ 6 පාරවල් සංඛ්‍යාවේ එකතුව 38යි. ඊට පස්සේ 4 පාරවල් වලින් 6 පාරවල් වලින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176යි. කොහොමද ඒක ලියන්නේ? එක පහරකින් ලකුණු 4යි නම් ඒ වගේ පහරවල් x ප්‍රමාණයක් ගහනවා නම් 4 පාරවල් වලින් ලබාගත් ලකුණු ප්‍රමාණය 4 වැඩි කිරීම x. එකකින් ලකුණු 4 ගානේ වගේ x ප්‍රමාණයක් 4යි x. එහෙනම් 4 සංඛ්‍යාව 4 පාරවල් වලින් ලබාගත් ලකුණු ප්‍රමාණය 4යි x
6 පහරවල් වලින් ලබාගත් ලකුණු ප්‍රමාණය 6යි y. ඇයි 6 පහරවල් y ප්‍රමාණයක් ගහන නිසා. එහෙනම් මේ 4 පහරවල් වලින් ලබාගත් ලකුණුයි 6 පහරවල් වලින් ලබාගත් ලකුණු වලයි මුළු එකතුව 176යි. දෙවෙනි සමීකරණය. අයියෝ මාර ලේසිනේ. අපිට සාමාන්‍යයෙන් අමාරු සමීකරණ දෙක හදාගන්න. මේක ලේසිම වැඩේ ඒක. සංගුණකනේ සමීකරණ දෙක හදපුවම මම බලන්නේ සංගුණක දිහා. 1යි 4යි 1යි 6යි කවුද ලේසි? දෙකම එකයිනේ. දෙකෙන් මොකක් කරත් එකයි. x වල සමාන කරමු අපි කොහමද? මේක 4ෙන් වැඩි කරා නම් x වල සංගුණය සමාන වෙනවා. ඒක 4ෙන් වැඩි කරන්න නම් මම පළවෙනි සමීකරණය වැඩි කරනවා 4ෙන්. ඒක 4ෙන් වැඩි කරාම 4යි x ධන 4යි y සමානයි 38 ඒවා 4ක් 8 වරක් 4 36න් 6 sorry 32න් 2 3ක් ඉදිරි 4 වරක් 3 12යි 12යි 3යි 15යි 152යි right ඔන්න මම අලුතෙන් හදාගත්ත සමීකරණයක් මේක තුන්වෙනි සමීකරණය. එතකොට බලන්න මම දැන් එක ඕන් නෑනේ මම 2යි 3යි නුම් තමයි ගාන හදන්නේ. සංගුණක සමාන කරගත්ත x වල ඊට පස්සේ බලන්න මේ දෙන්නගේ ලකුණ දිහා. මෙයක් ධන ලකුණු දෙක සමානයි නම් සමීකරණ දෙක මොකද්ද වෙන්නේ? ලකුණු දෙක සමානයි සමීකරණ දෙක එකකින් අනිත් එකක් අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරමු. එතකොට බලන්න දෙක අඩු කිරීම 3යි. දකුණු පැත්ත sorry වම් පැත්ත 4යි x ධන 6යි y ගෙන් අඩු කරන්න ඕන. මේකේ වම් පැත්ත 4යි x ධන 4යි y. අඩු කිරීමක් නම් වරහණ දාන්න කිව්වනේ. දෙකෙන් අඩු කරන්න ඕන තුන්වෙනි සමීකරණෙම වරහණක් දාගන්න 176 දකුණු පැත්ත අඩු කරාම 176න් අඩු කරන්න ඕන 152ක් බලන්න 4යි x ධන 6යි y ඍණ 4යි x ධනවතාවක් ඍණයි ඍණ 4යි y සමානයි 176න් 152ක් ගියාට පස්සේ අපිට උත්තරේ එනවා 24යි කියලා බලන්න 4යි x ඍණ 4යි x කැපිලා යනවා 6යි y ගෙන් 4යි y ගියාම 2යි y සමානයි 24යි දෙපැත්තම දෙකෙන් බෙදුවා පස්සේ අපිට උත්තරේ එනවා දෙපැත්තම දෙකෙන් බෙදුවම අපිට උත්තරේ එනවා y සමානයි 24 දෙකෙන් බෙදුවා පස්සේ 12යි අන්න y කිව්වේ මොකද්ද වැඩව අපි y කියලා ගත්තේ ගහපු 6 පහරවල් සංඛ්‍යාව එහෙනම් මෙන්න මේකේ අපි ගහපු 6 පහරවල් සංඛ්‍යාව 12යි කියලා උත්තරේ එනවා එහෙනම් අපි වාක්‍යයෙන් ලියනවා 6 පහරවල් සංඛ්‍යාව 12කි කියලා අපි උත්තරේ ලියනවා right 6 පහරවල් සංඛ්‍යාව 12කි කියලා අපි උත්තරේ ලියනවා ඒ 6 පහරවල් සංඛ්‍යාව හොයාගත්තට පස්සේ ඒ අගය මම ආදේශ කරනවා පළවෙනි සමීකරණේ මම මේකට ලියනවා y හි අගය කාටද ආදේශ කරේ එකට ආදේශයෙන් y හි අගය එකට ආදේශයෙන් right බලා ගන්න y වලට ආයි 12යි පළවෙනි සමීකරණේ තියෙනවා x එකතු කිරීම y කියන්නේ 12යි සමානයි 38යි x සමානයි 38 ඍණ 12යි 12 එහා පැත්තට යවුවා එතකොට x සමානයි 38න් 12ක් ගියාට පස්සේ 26යි අන්න හතරේ පහරවල් සංඛ්‍යාව කීයද 26යි 6 පහරවල් සංඛ්‍යාව 12යි හතරේ පහරවල් සංඛ්‍යාව 26යි ඒකක් දිනන වාක්‍යකින් හතරේ පහරවල් සංඛ්‍යාව 26කි right නැත්තම් අපිට මෙහෙමත් පුළුවන් පැටව අපි x y දෙක ඉස්සෙල්ලා වෙන වෙනම හොයලා පස්සේ මේ දෙකේම උත්තර වෙනම වාක්‍යයෙන් ලියන්න පුළුවන් එක වාක්‍යකින් 6 පහරවල් සංඛ්‍යාව 12ක්ද හතරේ පහරවල් සංඛ්‍යාව 26ක්ද වේ කියලා ලිව්වත් හරි පැටව ඔය දෙකම අපිට එකට ලියන්න පුළුවන් right මෙන්න මේවයි පරාජය වූ කණ්ඩායම 6 පහර සංඛ්‍යාව a නම් පරාජය වෙච්ච කණ්ඩායම දාපු 6 පහරවල් සංඛ්‍යාව a ලු ඉතින් බලන්නකෝ මේ ගාන හදුවේ නැහැ කියලා හිතන්න මෙන්න මේ ගාන කොහේ හරි පටලවුණ කියලා හිතන්න ගාන හරියාකාර කියවන කෙනෙක් නම් තුන්වෙනි කොටස කියවුවට පස්සේ ඒක මේ ගානට අදාළ නැහැ නේ ඒ කොහොමද මේකෙත් කිව්වේ 6 පහරවලුයි 4 පහරවලුයි තුන්වෙනි කොටසේ කියන්නේ 6 පහරවල් ගැන කොහොමද මේකට අදාළ වෙන්නේ නැති වෙන්නේ අදාළ නැහැ ළමයි ඇයි අපි මෙන්න මේ ගාන හැදුවේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ විස්තරනේ දැන් මේ අසමානතාවය කියන්නේ පරාජය වෙච්ච කණ්ඩායමේ විස්තරනේ මේකට සම්බන්ධ නැහැ මේක වෙනමම ගාන බලන්න එහෙනම් මේ වෙනම ගාන මේක නැතුව කොහොමද හදන්නේ කියලා right දෙක වතාවක් 2යි a ඍණ 5යි ධන 3යි a විශාල හෝ සමානයි
54යි. මෙන්න මෙහෙම අසමානතාවක් දීලා අපි ගන්නවා ගහන්න පුළුවන් වෙච්ච උපරිම 6 පාරවල් සංඛ්‍යාව කොච්චරයිද? මේකේ A අකුරෙන් තමයි 6 පාරවල් සංඛ්‍යාව තියෙන්නේ. ඒකේ උපරිමගේ කොච්චර දානවා? ඔය පැටවු මේ අසමානතා ලකුණ දුන්නට මෙන්න මේ අසමානතා ලකුණ දුන්නට මම කිව්වා ඔහොම එකක් දීලා ප්‍රශ්නයක් අහනවා නම් ඉස්සෙල්ලම හිතා ගන්න ඔතන තියෙන සමාන ලකුණ කියලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට දීපු වීජ්‍ය පදේ උක්ත කරන එක. මේකේ වීජ්‍ය පදේ A. A උක්ත කරන්න තියෙන්නේ අනේ උක්ත කරමු. දෙතැනක ඉන්නේ එක තැනකට ගන්න ඕන. මේ දෙපැත්තේ ඉන්න කට්ටිය එක තැනකට එකතු කරන්න ඕන. අපි මේක සුළු කරමු මේ දෙවරක් 2යි 4යි ඍණ දෙවරක් 5 10යි. ධන 3යි විශාලව සමානයි 57යි. ටික ටික යමු. 4යි ධන 3යි මේ දෙන සුළු කරාට පස්සේ 7යි ඍණ 10 වගේ එහා පැත්තට යවනවා. විශාලව සමානයි 54 ධන 10යි. හරිනේ? ඍණ 10 එහා පැත්තට යවුවට පස්සේ ධන 10යි. 7යි විශාලව සමානයි 54යි 10යි 64යි. මම දෙපැත්තම බෙදනවා 7න්. දෙපැත්තම බෙදනවා 7න් පැටව බලා ගන්න. 4 7 කැපිලා ගියාට පස්සේ A විශාල හෝ සමානයි 64 7න් බෙදුවා පස්සේ අපිට එනවා 64ට 7 ඒවා 6යි. 6 වරක් 7 sorry 9යි. 9 වරක් 7 63යි. තව එකක් ඉදිරි. A එකට 7 ඒවා 10යි 14යි 10ට 7 ඒවා 1යි 3යි 37 ඒවා 4යි. ඔන්නම උත්තරයක් එනවා. 64 7න් බෙදුවා පස්සේ 9.14යි වගේ උත්තරයක් එනවා. right? ඔන්න ඔහොම අස්බේ අසමානතාවය විසඳන් ගියානේ. හැබැයි අපිට කියන්නේ මේක විසඳන්න නෙමෙයි. මෙන්න මේ A කියන්නේ පැරදිච්ච කණ්ඩායම ගහපු 6 පාරවල් සංඛ්‍යාවක්. ඒක ලැබෙන්න පුළුවන් උපරිමයෙන් අපෙන් අහන්නේ. ඒට ලැබෙන්න පුළුවන් උපරිමගය. එතකොට මෙහෙමනේ අපි ඉස්සර මේක තේරුම් ගමු. දැන් මේක කියන්නේ A කියන එක 9.14ට වඩා කුඩායි. අපි දන්නවා කට වෙහිච්ච පැත්ත එක්කෙනානේ කුඩා. ඒ තමයි කුඩා. මේකට වඩා මේක කුඩායි. එතකොට ඒට එන්න පුළුවන් උත්තර මොනවද? A කියලා කියන්නේ 6 පාරවල් සංඛ්‍යාවක් නේද? අපි දැන් මැච් එකේ ගන්නවා 1 6යි 2යි 3යි. අපි මොන 6 පාරවල් ගන්න පුළුවන්. හැබැයි 9.14 කියලා අපිට 6 පාරක් ගන්න පුළුවන්ද? බෑනේ. එක්ක 9 වෙන්න ඕනේ, එක්ක 10 වෙන්න ඕනේ. 6 පාරවල් සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් ඉන්න බෑ. අපි ඒ නිසා මේක රවුන්ඩ් ගණන් ටික ගමු. මේකට අඩුවෙන් තියෙන රවුන්ඩ් ගාන 9. එහෙනම් දැන් කොහොමද මේක 9ට වඩා වැඩිනේ? ඔන්න අඩුම රවුන්ඩ් ගාන 9. මේ A කියන එක කියන්නේ ගහපු 6 පාරවල් සංඛ්‍යාව 9ට සමාන හෝ අඩුයි. 9ට සමාන හෝ අඩුයි. එතකොට ඒකට ගන්න පුළුවන් උත්තර මොනවද? 9 8 7 6 5 4 3 2 ඔය කියන උත්තර ගන්න පුළුවන්. right? එතකොට අපෙන් අහන්නේ ඒට එන්න පුළුවන් උපරිමගේ. මේ විශාල හෝ සමානයි නම් මේකත් අයිති වෙන්න පුළුවන් නේද? ඒකත් අයිති වෙන්න පුළුවන් නම් අපිට ගන්න පුළුවන් උපරිමගේ 9යි. 9.14 ගන්න බෑ. හේතුවයි දශම ගණන් අපිට 6 පාරවල් ගන්න බෑනේ. ඒ නිසා අපිට ගහන්න පුළුවන් උපරිම 6 පාරවල් සංඛ්‍යාව 9යි. අපි ඕක ලියනවා මෙතෙන්ට ගණන් සුළු කරාට පස්සේ වාක්‍යෙකින්. කොහොමද? එම නිසා අපි දන්නවා එම නිසා දාන්නේ 33ක් නේ. එම නිසා ලියාගත්තේ නැති අය ලියා ගන්න. එම නිසා උපරිම 6 පාර සංඛ්‍යාව 9කි. කෙටියෙන් ලියන්න. උපරිම 6 පාර සංඛ්‍යාව 9කි. උපරිම 6 පහර සංඛ්‍යාව 9කි. right බෙටව අපි බලමු 2017 කියනවා මෙන්න මෙහෙම. චිත්‍ර ප්‍රදර්ශනයක ප්‍රවේශ පත්‍රවල මිල මෙන්න එහෙම දීලා තිබ්බලු. වැඩිහිටියෙක්ට 225යි ළමයෙක්ට 150යි. දැන් වැඩිහිටි ළමයි කණ්ඩායමක් මේක බලන්න යනවා. ඊට පස්සේ මෙම කණ්ඩායමේ සිටින ළමයි ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණකට වඩා 5ක් වැඩි. ප්‍රවේශ පත්‍රවල ගිය මුළු මුදල 6525යි. වැඩිහිටියෝ ගාන x ළමයි ගාන y ලෙස ගන්නලු. මෙන්න මෙහෙමයි. බලන්න අපෝ தත්ත්වය. ළමයි ගණන මේ කණ්ඩායමේ ඉන්න ළමයි ගණන වැඩිහිටියෝ ගානේ දෙගුණයට වඩා 5ක් වැඩිලු. මෙම කණ්ඩායමේ සිටින ළමයි ගාන, ඒ කියන්නේ y ළමයි ගාන y නේ. මේ කණ්ඩායමේ ඉන්න ළමයි ගාන
වැඩිහිටියෝ ගානේ දෙගුණය. වැඩිහිටියෝ ගාන x නේ. වැඩිහිටියෝ ගානේ දෙගුණය 2x. ඒකට වඩා 5ක් වැඩිලු. එහෙනම් 2x එකතු කිරීම 5යි. ළමයි ගාන. right? එතකොට ප්‍රවේශ පත්‍ර වලට කියමු සම්පූර්ණ වීදම 6525යිලු. වැඩිහිටියෙක්ගේ ප්‍රවේශ පත්‍රයක් 225යි. මේක අපි ඉස්සෙල්ලා අපිට පුළුවන් විදිහට හදාගමු සුපුරුදු විදියට. මොකද්ද? මේ පදෙන් මෙහාට ගේනවා. y ඍණ 2x සමානයි 5යි. ඔන්න අපේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ ප්‍රවේශ පත්‍ර වලට කියපු විල ගැන කියන්නේ වැඩිහිටියෙක්ගේ ප්‍රවේශ පත්‍රයක් 225යි. වැඩිහිටියෝ x ප්‍රමාණයක් ඉන්නව නේද? එතකොට වැඩිහිටියොන්ගේ ප්‍රවේශ පත්‍ර වලට කියපු විදම 225x පින් වැඩි කරාම එන උත්තරේ. ළමයිගේ ප්‍රවේශ පත්‍රයක් y ළමයිගේ ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය y. ප්‍රවේශ පත්‍රක මිල 150යි. එහෙනම් ප්‍රවේශ පත්‍ර වලට කියපු විදම 150යි y සමානයි 6525යි. මෙන්න මේ මොකද්ද මේ ප්‍රවේශ පත්‍ර වලට කියපු විදම. right? ළමයි ගාන වැඩිහිටියෝ ගානේ දෙගුණට වඩා 5ක් වැඩි. වැඩිහිටියන්ගේ ප්‍රවේශ පත්‍ර වලයි ළමයිගේ ප්‍රවේශ පත්‍ර වලයි එකතුව 6525යි. right? ඔන්න ඔය ටික අපි ලියාගෙන ඔන්න දැන් අපේ සමීකරණ දෙක හරි. දැන් මොකද්ද කරන්න ඕන? දැන් අපි සංගුණක සමාන කරන්න ඕනනේ. සංගුණක සමාන කළා ළමයිගේ ළමයි ගානයි වැඩිහිටියෝ ගානයි වෙන වෙනම හොයන්න තියෙන්නේ. y ගේ සංගුණකේ 1යි y ගේ සංගුණකේ 150යි. x වල සංගුණකය 2යි x වල සංගුණකය 225යි. x වල සංගුණකය සමාන කරන්න ගියොත් සමීකරණ දෙකම වෙනස් කරන්න ඕන. හැබැයි පැටව අපි y වල සංගුණකය සමාන කරන්න ගියොත් පළවෙනි සමීකරණය විතරයි වෙනස් කරන්න ඕන. මෙතන 150යි මෙතන 1යි. එහෙනම් මේකත් 150ක් වෙන්න නම් අපි පළවෙනි සමීකරණය 150ෙන් ගුණ කරනවා. බලන්න එහෙනම් 1 වැඩි කිරීම 150යි. පළවෙනි සමීකරණය 150ෙන් ගුණ කරනවා. right? එතකොට බලන්න 150 y ගෙන් ගුණ කරාම 150යි y. ඍණ 2x 150ෙන් ගුණ කරාම 300යි x සමානයි 5 වරක් 750යි. ඔන්න අපි අලුතෙන් හදාගත්ත සමීකරණයක් මේක 3. දැන් බලන්න x වල සංගුණකේ y වල සංගුණකේ සමානයි. ඊට පස්සේ ලකුණ මෙයක් දන ලකුණු දෙක සමානයි නම් අපි කරන්නේ සමීකරණ එකකින් අනිත් එකක් අඩු කරනවා. එකකින් අනිත් එකක් අඩු කරනවා. මම අඩු කරනවා 2කින් 3. බලන්න 2 අඩු කිරීම 3යි. දෙවැනි එකේ වම් පැත්ත 225යි x ධන 150යි y. එකකින් අඩු කරනවා 3. 3 වම් පැත්ත 150යි y ඍණ 300යි x. අඩු කිරීම නිසා හරහාක් දැම්මා. මේකෙන් මේක අඩු කරනවා 6000 සමානයි 6525න් අඩු කරන්න ඕන 750. right? බලමු අපි සුළු කළා. right? බලමු අපි සුළු කළා. 225යි x ධන 150යි y. ඍණවතාවක් 150 ඍණ 150යි y. ඍණවතාවක් ඍණ ධන 300යි x සමානයි 6525න් 750 ගියාට පස්සේ 5යි 12න් 5ක් ගියාම 7යි මෙතන ඉතුරු 4යි 14න් 7ක් ගියාම 7යි මෙතන 5යි 5775යි. right? ධන 150යි y ට ඍණ 150යි y කැපෙනවා 225යි 300යි 525යි x සමානයි 5775යි. 525යි x සමානයි 5775යි. දෙපැත්තෙන් බෙදෙනවා 525න්. දෙපැත්තෙන් බෙදෙනවා 525න්. right? එතකොට 525න් බෙදුවට පස්සේ 525 කැපී යනවා x සමානයි 2775. 525න් බෙදුවම උත්තරය 11යි නේ. 2775 525න් බෙදුවට පස්සේ උත්තරය 11යි. x සමානයි 11යි කියලා බලව උත්තරේ එන්න ඕන. right? අපි x කියලා ගත්තේ වැඩිහිටියන් ගණන.
අපි x කියලා ගත්තේ වැඩිහිටියන් ගණන. එහෙනම් අපි වාක්‍යයෙන් ලියන උත්තරේ වැඩිහිටියන් ගණන 11 දෙනෙකි. right? ඔන්නෝම අපිට හොයන්න පුළුවන් ළමයි ගාන. මොකද්ද කරන්නේ? x වලට ආපු අගය පළවෙනි සමීකරණයට ආදේශ කරමු. ලියමු අපි x අගය එකට ආදේශයෙන් x අගය එකට ආදේශයෙන් බලන්න x වල අගය අපි දන්නවා 11යි. මේකේ ලියනවා මම y මම මෙන්න මේකම ලියන්නම් කොහොමද? බලන්න y සමානයි 2යි x කියන්නේ දෙවරක් 11යි ධන 5යි. y සමානයි දෙවරක් 11 22යි 22කට 5ක් එකතු කරාම 27යි. y කියන්නේ ළමයි ගාන. y කියන්නේ ළමයි ගාන. ළමයි ගාන 27යි. ළමයි ගාන 27යි. right? right. B කොටස වෙනව අපෙන් අහන්නේ අසමානතාවක්. දැක්කනේ කලින් ගාන වගේමයි සම්බන්ධතාවයක් නැහැ පළවෙනි ගානට. අපි අසමානතාවය මෙහෙම දෙනවා. 225යි p ධන 3750 විශාල හෝ සමානයි 5500. මේක විසඳලා පීඩ ගන්න පුළුවන් උපරිම අගය අහනවා. මේක විසඳලා පීඩ ගන්න පුළුවන් උපරිම අගය. බලන්න සුළු කරගෙන යන්න තියෙන්නේ. මම කියවනේ සමාන ලකුණු තියෙනවා වගේ තමයි. p යුක්ත කරන්න තියෙන පැටව. 3750 එහා පැත්තට යවනවා. 225යි p විශාල හෝ සමානයි 5500න් අඩු කරනවා 3750. 225යි p විශාල හෝ සමානයි 5500 3750 ගියාට පස්සේ 5යි 14න් 7ක් ගියාම 7යි 1යි 1750යි. දෙපැත්තම බෙදනවා 225න් right 225න් 225ට 225 කැපිලා ගියාම p විශාල හෝ සමානයි අපිට එන්නේ 1750 බෙදන්න ඕන 225න් 1750 225න් බෙදුවට පස්සේ 1750 225න් බෙදුවට පස්සේ අපිට එනවා 7.77ක් වගේ. ඔව්. එතකොට p විශාල හෝ සමානයි මෙන්න මෙහෙම උත්තරයක් එන්න ඕන අපිට. 1750 225න් බෙදුවට පස්සේ 7.77 වගේ උත්තරයක් එන්න ඕන. right? එතකොට අපෙන් අහන්නේ පීඩ ගන්න පුළුවන් උපරිම අගය නේද? දැන් බලන්න උපරිම නිකිලමය අගය right. තව හොඳයි. නිකිලමය කියන්නේ බඩව දැන් උපරිම අගය නම් කොහොමද මේක? නිකිලයක් කියලා කියනකොට ධන නිකිලයි ඍණ නිකිලයිනේ තියෙන්නේ. එතකොට නිකිලයක් කියලා කියනකොට පූර්ණ සංඛ්‍යාවක් අනිවාර්යෙන් මේක. දැන් p කියන එක මේකට වඩා කුඩයිලු. ඒ කියන්නේ 7.77 ගානට වඩා කුඩයි. p දෙන්න පුළුවන් නිකිලමය උත්තර මොනවද? 4 වඩා කුඩා ඒවා. 7 6 5 4 3. ඇයි? සමාන ලකුණක් තියෙන නිසා 4 එන්නත් පුළුවන්. එහෙනම් උපරිම සංඛ්‍යාව 4නේ. ඇයි 4 වඩා අඩු ඒවා නැතිත් ඔක්කොම. එහෙනම් p ට ගත හැකි උපරිම උත්තරේ නේද අපෙන් අහන්නේ? p විශාල හෝ සමානයි 7. ගත හැකි උපරිමාගය 7යි කියලා දාලා තිබ්බනම් හරි පැටව. right? ගත හැකි උපරිමාගය 7යි කියලා දාලා තිබ්බනම් හරි පැටව. ගත හැකි උපරිමාගය 7යි. අපි අද කතා කරා අවුරුදු 7 2020 19 18 17 ඉදිරි පාස් පේපර් ගණන් ටිකත් ඔයාලා කරන්න සමගාමී සමීකරණ වලට අදාළව ලකුණු 10 මම හිතනවා දැන් තමයි මේක සෙට් වෙලා තියෙන්නේ මහ ලොකු දේවල් නෑ. සමගාමී සමීකරණ කොටසක් සහ පොඩි අසමානතා කැලක් විසඳන්න තියෙන්නේ අපිට එක්ක VGA භාගයක් සුළු කරන්න. ඔය දෙක කළා අපිට මේකේ ලකුණු ටික ගොඩ දාගන්න එක මහ දෙයක් නෙමෙයි. හරිනේ? එහෙනම් පැටව අපේ ටයිම් එක ඉවර නිසා අද අපි නවත්තනවා. ලබන සතියේ අපි අලුත් පාඩමකින් හම්බෙමු.